about the questions and answers for the O-level English paper. If you have doubts and if you have many things to know about the questions and the lessons you have missed in your previous grades or in grade level, you can ask us and we can provide all the necessary information about the lessons. O-level විභාගය සඳහා තවත් වැඩිපුර කාලයක් ලැබිලා තියෙන වෙලාවේ ඔයගොල්ලන්ට අපේ දරුවන්ට පුළුවන් මේ වීඩියෝස් බලලා අපිට එකතු වෙලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඕනම පාඩමක් ඕනම ප්‍රශ්නයක් ගැන අපෙන් අහන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් අපි නිකුත් කරලා තියෙන වීඩියෝස් නරඹලා ඔයගොල්ලන්ට අවශ්‍ය සෑම දෙයක්ම ඉගෙන ගන්න. ඔයගොල්ලන්ට ඕනම කරන දෙයක් ඕනම වෙලාවක අපිට යොමු කරන්න. ඒ සඳහා සුදුසු පිළිතුරක් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් බුද්ධි වර්ධනය කරගන්න අවශ්‍ය කරන සෑම දෙයක්ම අපේ වීඩියෝස් වල අපි ඉදිරියේදී අද සිට නිකුත් කරමු. First, we are going to introduce you about the first paper. It means first part of the English paper. අපි මුලින්ම අඳුනගමු ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. You have 8 questions in the first part and you have just 1 hour to answer all the questions. But පළවෙනි පත්‍රයට පිළිතුරු සපයීම සඳහා පැයක කාලයක් ලැබෙනවා. ඒ වගේම උඹට ප්‍රශ්න 8කට පිළිතුරු සපයන්න වෙනවා. When we consider about the time, you have exactly 7.5 minutes to answer a question. එක ප්‍රශ්නයකට පිළිතුරු සපයීම සඳහා විනාඩි 7.5ක කාලයක්. විනාඩි 7:00ක් උඹට ලැබෙනවා. Each question carries 5 marks. හැම ප්‍රශ්නයකටම ලකුණු 5ක් හම්බ වෙනවා. So you have to know about the techniques and you have to be quick when you answer the questions. We can see that some questions can be answered very easily and quickly using your knowledge. අපි ඉගෙන ගන්න ඕනේ පොඩි ටෙක්නික්ස් ටිකක්. මේ ප්‍රශ්න වලට කොහොමද ඉතාම ඉක්මනින් පිළිතුරු සපයන්නේ සහ කොහොමද අපි කාලය ඉතුරු කරගන්නේ. අපිට පුළුවන් අපිට පහසු ප්‍රශ්න වලට ඉතාම ඉක්මනින් සහ නිවැරදිව උත්තර ලියන්න ක්‍රමය දැනගන්න සහ අපිට පුළුවන් හරියට කොහොමද ලකුණු පහම සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම මේ ප්‍රශ්න වලට ලබා ගන්න. අපි එකින් එක අද ඉඳලා ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 8 වෙනි ප්‍රශ්නය වෙනකම් අපි එකින් එක වීඩියෝස් මගින් කතා කරමු. We can study about all the questions from today onwards, from question number 1 to question number 8 by separate videos, and you can watch all the videos at any time. Let's discuss how to answer the first question. During this video, you can see in your screen about the questions and the structure of the questions and about the lessons that can come under the test number 1. අපි බලමු අද කතා කරන්න පළවෙනි ප්‍රශ්නයට කොහොමද හරියට ආන්සර් එක ලියන්නේ සහ අපි බලමු උපරිම ලකුණු සංඛ්‍යාවකට යන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක අතරතුර ස්ක්‍රීන් එකේ ඔබට පෙනේවි මේ ප්‍රශ්නය හැදිලා තියෙන්නේ කොහොමද, ඒ ප්‍රශ්නේ ව්‍යුහය කොහොමද සහ ඒ ප්‍රශ්නයට එන්න පුළුවන් පාඩම් සහ අපිට ඒ ප්‍රශ්නයේදී ලැබෙන සහ මෙතන දවස් හම්බලා තියෙන question papers වල තිබුණ terms, ඒ කියන්නේ අපි කියන glossary එකක් වචන මාලාව කොහොමද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. When we answer the first question of the paper, we have to keep in mind that we have to score 5 marks for this question, and to score 5 marks you have 7.5 minutes. පළවෙනි ප්‍රශ්නයට ලකුණු 5ක් ලබා ගන්න ඔයාට හම්බ වෙනවා විනාඩි 7:00ක්. මේ විනාඩි 7:00 ඇතුළත මේ ලකුණු 5ම සම්පූර්ණයෙන් ලබා ගන්න ඕනේ. අපි බලමු කොහොමද අපි ඒකට සූදානම් වෙන්න ඕනේ කියලා. The question we have taken here deals with adjectives. So we have to know what the adjectives are. Then if we have a clear idea about the adjectives and their methods of formation and other spelling rules,
we can do these types of questions very successfully and you can score all the marks in your question. මේ ප්‍රශ්නේ බලනකොට අපිට මේ ප්‍රශ්නේ හම්බ වෙලා තියෙන්නේ නාම විශේෂණ පදවලින්. එහෙනම් මේ වගේ ප්‍රශ්නයකට සාර්ථක උත්තර ලියන්න ඔයාගාව දැනුමක් තියෙන්න ඕනේ. මේ නාම විශේෂණ පද කියන්නේ මොනවද? සහ නාම විශේෂණ පද භාවිතා වෙන අවස්ථා, සංසන්දනය කරන අවස්ථා සහ නාම විශේෂණ පද හදනකොට ඒ සංසන්දන අවස්ථාවලදී ස්පෙලිං රූල්ස් ඒ කියන්නේ ව්‍යාකරණානුකූලව අකුරු හරියට ගලපගෙන ඒව හදාගන්නේ කොහොමද කියලා ඔයාගාව දැනුමක් තියෙන්න ඕනි. Adjectives, the words that describe nouns. මේ නාම විශේෂණ පද කියලා අපි අඳුනගන්නේ නාම පදයක් විස්තර කරන්න භාවිතා කරන්න පුළුවන් ඕනෑම වචනයක්. එතකොට නාම පදයක ගතිගුණයක් නැත්නම් ස්වභාවය කියන්නේ අපි කියනවා quality or nature. ඔය අවස්ථා දෙක නිර්වචනය කිරීම නැත්නම් විස්තර කරන්න භාවිතා කරන ඕනම වචනයකට අපි පාවිච්චි කරනවා නාම විශේෂණ පදයක් කියලා. Then we have to understand about opposite words. Here you have to deal with adjectives and opposite words also. Then we have to know what all the opposite words are. In a single word we can say antonyms. Opposite words are called antonyms. Then you have some adjectives given inside the box. We can see the Sinhala meanings also. They are ancient, artificial, flexible, indoor, remote, safe, like that. You have some words inside the box and you have to fill in the blanks with the correct antonym for the bold word given here. Now we have to understand or we have to recall our memory on antonyms. It means you have to have a good glossary, good vocabulary with you. මේ වගේ ප්‍රශ්නයක් හම්බුනාම දැන් ඔයාට මෙතන කරන්න තියෙන පුතේ මේ opposite word එක ලියන්න. ඒතකොට opposite word එක කියන්නේ විරුද්ධාර්ථ පදය ලියනවා කියන්නේ ඔයාගා හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට කොහොමද අපි උත්තර ලියන්නේ කියලා. ඒ කියන්නේ ඔයා දැනගෙන ඉන්න ඕනේ මේ ප්‍රශ්නෙට වචන මාලාවක් ඔයාගාව තියෙන්න ඕනේ. එහෙනම් මේ විරුද්ධාර්ථ පද මොනවාද කියන එක කලින් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම ඔයා පාඩම් කරලා තියෙන්න ඕනේ. Now let's try to get the answers for the blanks. And we have to match the correct antonym with the bold word given in the question. So we can get the answers from the box and let's try with the Sinhala meanings. අපි පළවෙනි ප්‍රශ්නය නිසා පුතේ අපි පොඩ්ඩක් try කරමු. සිංහල තේරුම මේ පළවෙනි ප්‍රශ්නේ දීලා තිනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පහසු වෙන්න. ඒ නිසා අපි මේ තේරුම් දෙකත් එක්ක ගලපලා බලමු කොහොමද එන්නේ කියලා word එක. Right. First one, table tennis is an blank game but water rafting is an outdoor team activity. Now you have the word outdoor there. The bold word is outdoor. In Sinhala we can say Elimahan Krida. We have to understand that there are two words, indoor and outdoor. Indoor games and outdoor games. So the word directly comes indoor. The opposite word for outdoor is indoor. Then we can tell the sentence with the blank. Table tennis is an indoor game but water rafting is an outdoor team activity. Second one, water rafting is a dangerous sport. Dangerous. අපි dangerous කියන එකට කියනවා පුතේ භයානක ක්‍රීඩාවක්. If precautions are taken, it is, you have to fill the blank. Right? Then භයානක කියන එකට අපි සිංහල තේරුම විරුද්ධාර්ථ පදය ගත්තොත් අපිට හම්බ වෙනවා ආරක්ෂා සහිත ප්‍රවේශම් කියලා විරුද්ධාර්ථ පදේ. එහෙනම් අපි බලන්න ඕනේ මෙතනින් අපිට මොකක්ද එහෙම වර්ඩ් එකක් තියෙන්නේ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් last word එක safe කියලා තියෙනවානේ ප්‍රවේශම් සහිත. Then we can fill the blank with that word. අපිට පුළුවන් මේ blank එක fill කරන්න මේ word එකත් එක්ක. If precautions are taken, it is safe. Third question. A pole vaulter uses a blank pole to jump up. It is difficult if the pole is stiff. Right. A pole vaulter again පුතේ අර රිටිපයින කෙනෙක් හිස්තැනක් තියෙනවා රිටක් පාවිච්චි කරනවලු උඩට යන්න. It is difficult if the pole is stiff. මෙම රිට stiff කියන්නේ ඍජු නම් මේක පොඩ්ඩක් අපිට අමාරුයි මේ ක්‍රීඩාව කරන්න බැහැලු. එහෙනම් අපි බලන්න ඕනේ මේ stiff ඍජු කියන word එකට
විරුද්ධාර්ථ පදයක්. කියන්නේ adjective එකේ opposite word එක බලන්න ඕනේ. එහෙනම් අපි බලමු ඍජු කියන එකට විරුද්ධාර්ථ පදේ හොයාගන්න. අපි බලාගෙන එනකොට words ටික අපිට හම්බ වෙනවා නම්‍යශීලී කියලා වචනයක්. එහෙනම් නම්‍යශීලී කියන්නේ විරුද්ධාර්ථ පදය ඍජු කියන එකට. එහෙනම් English word එක තියෙනවා අපිට flexible. Then we can put the word there. A pole vaulter uses a flexible pole to jump up. It is difficult if the pole is stiff. Now, fourth one, pole vaulting is an blank Olympic event. Modern militaries use parachutes for troop deployment. මෙරිටි පැනීම කියන එක ඔලිම්පික් ඉවෙන්ට් එකක් කියලා තියෙනවා බ්ලැන්ක් එකක් එක්ක. modern militaries කියන්නේ මේ යුද පුහුණුවීම් වලදී නවීන යුද පුහුණුවීම් වලදී ඒගොල්ලන්ගේ කණ්ඩායම් යම් තැන් වලට යොමු කරන්න parachutes භාවිතා කරනවලු. right? parachute jumps පාවිච්චි කරනවා කියලා කියනවා. අපි මෙන්න මෙතනටම තව කොටසක් අපි කතා කරලා තිනවා අපි අර grade 11 unit එකකදී sky diving ඔය වගේ දේවලුත් තියෙනවා. හරිද? එතකොට rafting ඔය වගේ adventure sports ගැනත් අපි කතා කරලා තියෙනවා. මතක ඇති ඒව නේද? right. එහෙනම් මෙතෙන්ට අපිට ගන්න පුළුවන් මේ modern කියන word එකට නවීන කියන වචනෙට opposite word එකක්. එහෙනම් opposite word එක තමයි අපිට එතනදි ගන්න පුළුවන් පැරණි ancient කියන එක ගන්න පුළුවන් නේද? එහෙනම් අපි බලමු pole vaulting is an ancient Olympic event. Modern militaries use parachutes for troop deployment. Number 5. Ranjan works in a nearby bank but his brother works in a remote rural school. On a remote කියන word එක අපි එතන කෙලින්ම ගත්තා. ඒ කියන්නේ මෙතන තියෙනවා nearby කියලා තියෙනවා. nearby කියලා කියන්නේ පුතේ නම් ආසන්නේ වටපිටාව ළඟ ඔන්න වගේ words meaning ගන්න පුළුවන් අපිට. එහෙනම් අපි ඒකට බලන්න ඕනේ මොකද්ද මෙතනින් ගන්න පුළුවන් remote කියලා තියෙන කියන්නේ පිටිසර. එහෙනම් ළඟපාත කියන ඉස්කෝලයක් අපි අපේ ගේ ගාව ඉස්කෝලයක් තියෙනවා කියලා ඒක ළඟපාත. හැබැයි අපි හිතමු දුෂ්කර පළාතක තියෙනවා නම් අපි ඒකට කියනවා පිටිසර. කියන්නේ පොඩ්ඩක් access වෙන්න අමාරුයි කියන්නේ ළඟා වෙන්න අමාරු පහසුකම් අඩු. අන්න ඒ වගේ පැත්තකට අපි කියනවා remote කියලා කියන්නේ පිටිසර පැත්තක්. right. Number 6. Butter is a natural milk product but margarine is an artificial product of vegetable fat. එහෙනම් එතන කියනවා natural word එක අපිට තියෙන්නේ bold letter එක bold word එක natural. ස්වභාවික කියන එක අපි දන්න හොඳටම පැහැදිලි කෘත්‍රිම ස්වභාවික සහ කෘත්‍රිම. එහෙනම් කෘත්‍රිම කියන එක අපි හම්බ වෙලා තියෙන word එක artificial. We can fill the blank with that word. Butter is a natural milk product. butter කියලා කියන්නේ අපි ස්වභාවික කිරි වලින් හදාගන්න ස්වභාවික නිෂ්පාදනයක්. but margarine කියලා කියන්නේ artificial product of vegetable fat. එළවලු තෙල් වලින් හදාගන්න artificial product එකක් තමයි margarine කියලා කියන්නේ. right. Then we have the answers for all the questions. Here you have 6 parts නේ. අපි පේන පුතේ මෙතන 6ක් තියෙන කොටස්. එතකොට මේක instruction එකක් මේ අපි sample question එකක් නිසා මේකේ අපි කරේ නැහැ. මේකේ paper එකේදී ඔයාලට first question එකේ මෙතන මෙන්න මේ choose from the box කියලා එතන ඊට පස්සේ දෙන්න පුළුවන් one is done for you කියලා. ඒ කියන්නේ ඔයාලට එකක් sample answer එකක් දීලා තියෙනවා. එහෙනම් අර first question එක හෝ second කොහේ හරි තැනක ඔයාලට answer එකක් ඒගොල්ලෝ one is done for you කියලා answer එක මෙන්න මේ blank එකක් fill කරලා දෙන්න පුළුවන්. then you can have an idea. ඔයාලට පුළුවන් පුතේ ඒකට idea එකක් ගන්න. මේගොල්ලෝ දීලා තියෙන answer එක මේ දීලා තියෙන bold word එකත් එක්ක කොහොමද match වෙන්නේ කියලා පොඩි idea එකක් ගන්න පුළුවන්. පොඩි වෙලාවක් පාවිච්චි කරන්න. මොකද ඔයාලට විනාඩි 7මාරයි පුතේ තියෙන්නේ. ඒක නිසා ඔයා බොහෝම ඉක්මනට බලන්න මේ දෙකේ ගැළපීම කොහොමද කියලා අන්න ඒකත් පොඩ්ඩක් ඔලුවට අරගෙන ඔයා ටක් ගාලා ඊටු blanks ටික fill කරන්න. then you can save the time. ඔයාට ඊට පස්සේ පුළුවන් පුතේ කාලය ඉතුරු කරගන්න. දැන් මේකේ අපිට first paper එකේ questions 8ක් තියෙන. ඒ වගේම ඔයාට time එක තියෙන්නේ 1 hour. ඒ කියන්නේ 60 minutes පුතේ. ප්‍රශ්න 8කට උත්තර ලියන්න ඔයාට විනාඩි 60යි තියෙන්නේ. එහෙනම් මේ විනාඩි 60 ඇතුළත ඔයා සියලුම ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඒ වගේම උපරිම ලකුණු සංඛ්‍යාවකට, ඒ කියන්නේ අපි ලකුණු 40න් උපරිම සංඛ්‍යාවක් 40ම ගන්න පුළුවන් නම් very good. හැබැයි අපි සාමාන්‍යයෙන් පොඩි අතපසු වීම වෙන නිසා අපි උපරිම ලකුණු මට්ටමකට යන්න try කරන්න ඕනේ. ඒක නිසා ඔයා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මේක හොඳට ප්‍රැක්ටිස් කරගත්තොත් ඔයාලා මේ ප්‍රශ්නේ හුරු වෙනවා. නිකන් ඔයාලට මේක ප්‍රශ්නේ හුරු වුණාට පස්සේ ඔයාලට හරි ඉක්මනට මේ වගේ question එකකට answers ලියන්න පුළුවන්. එහෙනම් මේකට හම්බ වෙලා තියෙන විනාඩි 7මාරම ගන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට ඒ වගේම නිවැරදි උත්තර. කියන්නේ you have to answer quickly but your answers should be correct. Otherwise it won't affect for your marks. ඒ කියන්නේ
ඉක්මනට කරනවා කියන එකේ අදහස කලබලින් කරන එක නෙමෙයි. answers හරියට ලියන්න ඕනේ. හැබැයි you have to be quick. ඒ කියන්නේ ඔයා පුළුවන් තරම් ඉක්මනට මේක complete කරන්න. ඔයා මෙතන අපි හිතමු විනාඩි 7මාරෙන් විනාඩි 2ක් විතර ඉතුරු කරගත්තා කියලා. එතකොට ඔයාට ඉස්සරහට එන ප්‍රශ්නයකට ඒ විනාඩි 2 ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේ අපි හිතමු first 4 questions වලින් පළවෙනි questions 4න් ඔයා විනාඩි 2 ඉතුරු කරගත්තොත් ඔයාට විනාඩි 8ක් ඉතුරු වෙලා තියෙනවා වැඩිපුර. ඒ කියන්නේ තනිකර ප්‍රශ්නයක වගේ වෙලාවක් ඔයාට ඉතුරු වෙලා තියෙනවා. Then you can use that time for question number 7 and 8. Question number 7, 8 කියන දෙකට ඔයාට අන්නේ ඉතුරු කරගත්ත වෙලාවත් පාවිච්චි කරන්න පුළුවන්. Okay, now let's try with another question. This is also model question. මේකත් අපි මේ ආදර්ශ ප්‍රශ්නයක්. Now let's see the question. Fill in the blanks in these sentences with an adjective you can form from the word in the box. Now you have to form an adjective. මෙන්න මේ දීලා තියෙන ඔයාට noun එකක්. ඔන්න ඔය noun එකෙන් ඔයා adjective එකක් හදාගන්න ඕනේ. Right? Now we have to understand about the method of forming adjectives from nouns. අපි noun එකකින් adjective එක හදාගන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. දැන් අපි අර first question එකේ කතා කරේ පුතේ adjectives කියන්නේ මොනවද කියලා අපි simple question එකක් කරා adjective එකකින් fill කරන්න directly. Now we have some more advanced things. ඒ කියන්නේ අපි මේ පොඩ්ඩක් advance වෙලා තිනවා. noun එක තියලා තිනවාට ඒකෙන් adjective එක form කරලා ඒ adjective එකෙන් fill කරන්න කියනවා blank එක. right? අපි කලින් grades වලදී ඉගෙනගෙන තියෙනවා පුතේ lesson එකක් affixes කියලා. Now in that lesson affixes we have learned two categories. Right? Prefixes and suffixes. In prefixes, we have learned that prefixes are added to the beginning of a given word and forms a different word with a different meaning. But the word class remains unchanged. Right? අපි ඉගෙන ගත්ත පුතේ prefixes. ඒ prefixes වල වෙන්නේ අපිට දීලා තියෙන වචනයකට කලින් පොඩි වචන කොටසක් එකතු වෙලා ඒ දීලා තියෙන වචනේ තේරුම වෙනස් වෙනවා. හැබැයි ඒ තේරුම වෙනස් වුණාට ඒකේ වචනේ කාණ්ඩය වචන කාණ්ඩය අපි තුමු noun එකක් නම් ඒ noun එකම තමයි word එක මේ meaning එක වෙනස් වෙන්නේ. හැබැයි ඒකේ word class එක වෙනස් වෙන්නේ නැහැ. And the other part is suffixes. In suffixes we have learned suffixes are added to the end of a given word and changes its meaning and as well as the word class. අපි කියනවා word එකක අන්තිමට එකතු වෙලා අන්නේ word එකේ තේරුමත් වෙනස් වෙනවා word class එකත් වෙනස් වෙනවා suffix එකක් එකතු වුණාම. Now we have a yellow box in your right side. We can see there some suffixes are given, right? ABLE, IBLE, AL, FUL, IC, IVE, LESS, OUS, like that. So many suffixes are given here. Now the method we have to follow to form an adjective from a noun is to add a suffix to the given noun. දැන් අපි මේ දීලා තියෙන noun එකට suffix එකක් මෙන්න මේ දීලා තියෙන ඒවා එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් හදාගන්න මෙන්න මෙතන තියෙන adjective එක. Now we can see the first question නේ බලන්න පුතේ. first question එකේ කියනවා water rafting is an blank එකක් අපි තුමු උතන දැන් මුකුත් answer එකක් තිබුණේ නැහැ. හරිද? දැන් අර මම කලින් question එකේ ඔයගොල්ලන්ට කියලා දුන්නා. මෙතන අපිට first one is done for you කියලා කියනවා නම් ඔන්න ඔය වගේ answer එකක් තමයි ඔයාලට දෙන්නේ. එතකොට ඔයාලට පොඩි idea එකක් එනවා මොකක්ද මෙතන අපි කරන්න ඕනි කියලා. දැන් ඔයාලට මේ yellow box එක මේ මම question එක explain කරන්න ගත්තා විතරයි. question එකේදී ඔයාලට ඕක හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලට මෙන්න answer එකක් කරලා පෙන්නලා තිනවා මොකක්ද කරන්න තියෙන්නේ. දැන් මේ බලන්න අපිට මේකේ word එකක් තියෙනවා මේ box එක ඇතුලේ adventure කියලා. එහෙනම් මේ adventure කියන එකේ අපිට noun එකෙන් මේ adventure කියන noun එකෙන් අපිට පුළුවන් පුතේ හදාගන්න adjective එකක්. එහෙනම් ඔන්න adjective එක හදාගන්න විදිහ මම මේ box එක ඇතුලේ තියෙන words වල meanings ටික පුතේ ඔයගලන්ට පැත්තෙන් පෙන්නනවා. එතකොට ඔයගලන්ට පුළුවන් තේරුම් ගන්න මොකද්ද මේකේ වෙන්නේ කියන එක. නාමපදවල තේරුම් ටික දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක suffix එකක් එකතු වෙලා adjective එක හැදුනම කොහොමද තවදුරටත් තේරුම් ගන්න කියලා. හරි බලන්න. එතකොට මේ අපි adventure කියන noun එකේ එක letter එකක් අයින් කරා. අපි මේ e කියන letter එක last letter එක අයින් කරා. last letter එක අයින් කරලා අපි එකතු කරගෙන තිනවා suffix එකක් OUS. ඔන්න OUS කියලා මේ අපි last word එකේ last suffix එක අපි මෙතන yellow box එකේ තියෙන
ඒක අපි එකතු කරගෙන අපි අලුත් වර්ඩ් එකක් හදාගත්තා adventurous කියලා. එන එකේ pronunciation එකත් වෙනස් වෙන පුතේ. ශබ්ද කරන ආකාරයත් වෙනස්. adventure adventurous right. එතකොට අපි බලන්න ඕනේ ඊළඟ ඒවට කොහොමද මෙතන answers එන්නේ කියලා. right. එතකොට අපි ඒකේ බලමු answers ටික කොහොමද එන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා පුතේ මෙතන අපිට සිංහල meanings ටික තියෙනවා. generosity, prosperity, courage, danger, space, care, fame, ferocity, adventure, curious right. and මේක අපිට පේනවා මෙතන තියෙනවා සිංහල meanings ටිකත්. ඔයාලට ඒතර ඔය words ටිකත් පාඩම් කරගන්න පුළුවන්. අපි අර කිව්වා වගේ මෙන්න මේ වගේ words වල glossary එකක් ඔයා මේ මොකක් හරි පොඩි පොතක් අරගෙන note කරලා තියාගන්න පුතේ. දැන් පොඩි කාලයයි තියෙන තව ඉක්මනට පාඩම් කරගන්න. මේ වගේ words ඔයාලට හම්බෙන හැම දෙයක්ම note කරලා පාඩම් කරගන්න. Now we can see the second one. Water rafting is කියලා තියෙනවා. ඒ කියන්නේ water rafting අපි කතා කරා අර inflated boat එකක. ඒ කියන්නේ inflated boat එකක් කියන්නේ හුලම් පුරවපු boat එකක්. රළු වතුර පාරක් කියන්නේ පොඩි rough water අපි කියන්නේ white water කියලා කියනවා. white water කියලා කියන්නේ වතුර වල පෙන නගිනකොට සුදු පාට නිසා අපි white water rafting කියලා කියනවා ඒකට. එහෙනම් මෙතන කියන sport if precautions are not taken. precautions කියන්නේ මේ හොඳ ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරේ නැත්තම් කියලා කියනවා. ඊට පස්සේ කියන water rafting කියලා කියනවා මුලින්. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ water rafting කියන එක ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරේ නැත්තම් භයානක වෙන්න පුළුවන්. ඒක නිසා අපි යන්න එතනට වර්ඩ් එකක් දානවා මේ danger භයානකකම කියන වර්ඩ් එක අරගෙන අපි ඒකට හදාගන්නවා adjective එකක් විදිහට. එහෙනම් අපිට එතන dangerous කියලා හදාගන්න පුළුවන්. right අපි එතනත් OUS කියලා එකතු කරගත්තා. ඊට පස්සේ third one. A pole vaulter must be a courageous කියලා අපි අරන් තියෙනවානේ. courageous කියලා අරන් තියෙනවා. එහෙනම් අපි එතන person to jump up in the free air. courage කියලා කියන්නේ මොකද්ද පුතේ බලන්න word එක. courage කියලා කියන්නේ ධෛර්යය. එහෙනම් අපි මෙතන ගන්න ඕනේ ධෛර්ය පුද්ගලෙක් කියන්න බෑනේ. අපි එහෙනම් ධෛර්ය සම්පන්න. එහෙනම් අපි ගන්නවා courageous OUS එකතු කරලා හදාගත්තා. Jackie Chan is a very stunt actor. එහෙනම් මේ Jackie Chan කියලා කියන්නේ ගොඩක් කියලා තියෙනවා ක්‍රියාදාම නළුවෙක්ලු. එහෙනම් අපි බලන්න ඕනේ මෙතන fame කියලා තියෙනවා. fame කියලා කියන්නේ ප්‍රසිද්ධියනේ. එහෙනම් අපි ප්‍රසිද්ධිය කියලා ගන්න බෑ. ප්‍රසිද්ධ කියලා හදාගන්න ඕනේ. එහෙනම් famous. Scientists are very blank men by nature. scientists කියලා කියන්නේ පුතේ විද්‍යාඥයින් කියලා කියන්නේ ගොඩක් men by nature. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන්ම මිනිස්සු කියලා තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ ස්වභාව ධර්මයෙන්ම මොන මිනිස්සුද? සයන්ටිස්ට්ලා කියලා කියන්නේ යම් කිසි දෙයක් හැමතිස්සෙම හොයා ගන්නවා. එහෙනම් මෙතන තියෙන පුතේ curious කියලාම තියෙනවා. වර්ඩ් එක directly දීලා තියෙනවා. curious. එහෙනම් කුතුහලයක් සහිත curious men. Some drivers are so blank that they do not follow the road rules. එහෙනම් මෙතන කියන සමහර රියදුරන් ඊටමත් ඒගොල්ලෝ මාර්ග නීති පිළිපදින්නේ නැති නිසා. එහෙනම් අපි මෙතන ගන්න ඕනේ අපිට ගන්න පුළුවන් පුතේ මෙතන වර්ඩ් එකක් care. අපි care කියන වර්ඩ් එකකින් හදාගමු එකක්. care කියන්නේ ප්‍රවේශම. හරිද? ප්‍රවේශම. එතකොට එතන අපිට ගන්න පුළුවන් care කියන්නේ ප්‍රවේශම. එහෙනම් ප්‍රවේශම් රහිත කියලා ගන්න පුළුවන් නේද? එහෙනම් අපි ගමු careless නේද? careless කියලා ගන්න පුළුවන් අපිට. එහෙනම් LESS ගන්න පුළුවන් නේ. careless. Some drivers are so careless that they do not follow the road rules. Lions are very සිංහයන් ඉතාමත් wild animals. වන සතුන්. එහෙනම් blank එකක් ගන්න ඕනේ. අපි ගන්නවා ferocity. ferocity කියලා කියන්නේ පුතේ රෞද්‍රභාවය. එහෙනම් අපි හදාගන්න රෞද්‍ර කියලා. එහෙනම් අපි එනවා lions are very ferocious wild animals. The king is a kind and loving person. මේ රජතුමා ඉතාමත් කරුණාවන්ත සහ ආදරණීය පුද්ගලයෙක්. He is very. ඔහු ඉතාමත් to the poor people in his country. යාගේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට. එතන අපි ගන්නවා generosity කියලා වචනයක් තියෙනවා අපිට නේද? generosity කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ පරිත්‍යාගශීලී බව. පරිත්‍යාගශීලී බව අපි වෙනස් කරගන්න ඕනේ පුතේ. පරිත්‍යාගශීලී කියලා. එහෙනම් අපිට ගන්න පුළුවන් word එක generous. He is very generous to the poor people of his country. Then next one. Germany is a very rich and blank prosperous country.
right එහෙනම් අපි prosperous කියන ගන්න. දැන් මේ prosperity කියලා තියෙනවා පුතේ මෙතන සෞභාග්‍ය. එහෙනම් අපි ගන්නවා සෞභාග්‍ය සම්පන්න prosperous country. Our school has a very spacious main hall that can accommodate 1000 people. එහෙනම් අපේ ඉස්කෝලේට තියෙනවලු ඉතාමත් blank main hall එක ප්‍රධාන ශාලාවක්. ඒකේ පුද්ගලයන් 1000ක් විතර එකපාර දාන්න පුළුවන්. 1000ක් විතර එකපාර දාන්න පුළුවන් ප්‍රමාණය ලොකු කියලා අපි දන්න ලොකු කියන එකේ තේරුම ලොකු ඩක් තියෙනවනේ. ස්පේස් කියන්නේ අවකාශය. එහෙනම් ස්පේෂස් කියන්නේ අවකාශය සහිත. එහෙනම් ඔන්න ඔය විදිහට පුතේ අපිට පුළුවන් question එකට answers ලියන්න. ඔයගොල්ලන්ට පුළුවන් පුතේ දැන් මේ questions දෙකට sample questions දෙකක් answers ලිව්වා. අපි බලමු දැන් ඊට පස්සේ ඔයා මේ question එකකට answers ලියනකොට මොනවාද follow කරන්න ඕන techniques, right? දැන් ඔයාලට පේනවා techniques to follow when answering the test 1. Test 1 එකට answers ලියනකොට you have to follow these techniques. ඔයා මේ techniques follow කරන්න ඕනේ. Keep in mind that you have 7.5 minutes to answer. ඔයාට තියෙන්නේ විනාඩි 7:00යි මේ question එකට answers ලියන්න. එහෙනම් ඔයා හොඳට දැනගන්න ඕනේ විනාඩි 7:00ක් ඇතුළත ඔයාට answers ලියන්න වෙනවා. මම ඉස්සෙල්ලා ඔයාට පැහැදිලි කරලා දුන්නා පුතේ විතරු කරගන්න පුළුවන් අට කාලය ඔයා ටිකක් ඉක්මනට answers ලියනවා නම්. හැබැයි මතක තියාගන්න ඉක්මනින් answer එක ලියන්න ඕනේ හරි විදිහට. නැත්තම් ඔයා ඉක්මන් වුණා කියලා ඔයාට වාසියක් ලැබෙන්නේ නැහැ. You can score a maximum of 5 marks. Now you know ඔයාට answer එකක් මේ test paper 1 එකේ test 1 ඉඳලා test 8 වෙනකන් you can score only 5 marks. ඒ කියන්නේ maximum ඔයාට උපරිම ලකුණු 5ක් ලබා ගන්න පුළුවන්. When you practice the test 1, you can complete the question within a less time. ඔයා මේ questions test 1 එක test 2 එහෙම දිගින් දිගට practice කරාට පස්සේ ඔයාට පුළුවන් මේ question එක ඉතාමත් අඩු කාලයකින් finish කරගන්න. Then you can save the time for other questions. ඔයාට අනිත් ප්‍රශ්න වලටත් උත්තර ලියන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ පුතේ ඔයා දැනට ඉන්න මට්ටම. ඒ කියන්නේ ඔයා ලකුණු 40කට වඩා අඩුවෙන් නම් ස්කෝර් කරන්නේ ඔයාගේ ඉංග්‍රීසි පේපර් එකට. කියන්නේ අපි දැනට මම හිතන්නේ මේ අවුරුද්දේ අපිට grade 11 ඉස්කෝලවල එක්සෑම් එකක් තියාගන්න බැරි වුණා. හැබැයි අපි අර ස්පොට් ටෙස්ට් එකක් විදියට නැත්නම් ස්පීඩ් ටෙස්ට් එකක් විදියට පොඩි ටෙස්ට් කරා ස්කූල් වයිස්. කියන්නේ පාසල් මට්ටමින් කරා. ඒවා ඇරෙන්න අපිට වෙන ටෙස්ට් එකක් තියාගන්න හම්බුන්නේ නැති නිසා ඔයා ප්‍රැක්ටිස් එකක් සමහර විට නැතුව ඇති කොහොමද ටයිම් එකට answers ලියන්නේ කියලා. You have to practice the papers and practice questions with the time. Then you have to use a clock. Then you have to do the questions by time boundaries. කියන්නේ time එකක් එක්ක ඔයා මේ answers ලියන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් පුතේ අපි ඉදිරියටත් මේක බලමු තව questions කොහොමද answers ලියන්නේ කියලා. ඔයගොල්ලන්ට පුළුවන් පුතේ මේ වීඩියෝ එක බලන ගමන් මේකේ මොන හරි ඔයගොල්ලන්ට තවත් දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. එතකොට අපි ඒ කමෙන්ට්ස් වලට අනුව අපි බලමු තව දුරටත් මොනවාද ඔයගොල්ලන්ට මේකේ පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය කියලා. ඒ වගේම මේකේ description එකේ ඔයගොල්ලන්ට link එක තියෙනවා පුතේ. මේ වගේ ආපු test 1 questions වල PDF file එකක්. ඔයාලට පුළුවන් ඒ link එකට ගිහිල්ලා ඒ PDF file එක ලබා ගන්න. එතකොට ඔයාට පුළුවන් ඒ වගේ questions ගොඩක් practice කරලා answers ලියලා මේ test 1 එක ඔයාගේ ඇහැට හුරු කරගන්න. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් ආපහු හම්බ වෙමු.